Let's pray and start. Pray කරමු. දැන් මේ සභාහතේ යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා උන්වහන්සේ ජීවිතේ පූජා කළේ ලෝකයේ තියෙන සියලු දිනාම ගලවා ගැනීම පිණිසයි. මුළු ලෝකයට කොපමණ ප්‍රේම කළාද කිව්වොත් පියාණන් වහන්සේ උන්වහන්සේගේ එකම පුත්‍රයා ඒවා ස්වාමීනි. ඒක ඒබ්‍රහම් කළාව පරිත්‍යාගයට විශාල පරිත්‍යාගයක්. වහන්සේ මුළු විශ්වයේ තිබුණ තේජස අතහැරලා දාන ස්වාමීනි මේ ලෝකේ අන්තිම දුප්පත් මිනිසෙකුට වඩා පීඩා විඳින්මින් ඒ සම්පූර්ණ මිලේ කිව්වා ස්වාමීනි. අපි ස්වාමීනි වහන්සේ තුලින් දිව්‍යන් වහන්සේට ආය හැටියට හැමදාම ස්වාමීනි එක මොහොතක්වත් නැහැ. ඒ දේ ස්වාමීනි අපි හිතේ තබාගෙන වහන්සේට සේවය කරන්න වහන්සේ සේවය කරන්න දීලා තියෙන ඒ බ්ලෙසිං එක ඒ අවස්ථාවට අපි ස්තුතිවන්තකමෙන් ස්වාමීනි පාවුල් වගේ ස්වාමීනි ඒ වහන්සේගේ ගෝලය වගේ ස්වාමීනි ස්තුතිවන්තකමෙන් ජොහාන් ස්වාමීනි ඒ එලිදරව් පුත ලැබෙන වෙලාවේදී ස්වාමීනි ඔහු මොන විදිහේ කුඩා තැනකද හිටියේ නමුත් ස්වාමීනි වහන්සේ බින්දුවේ සිට ඉස්ලම උසලට මේ සේවය ස්වාමීනි ඒ විදිහට ස්වාමීනි වහන්සේ ඉදිරියේ යහපත්ව ක්‍රියා කරන්න යටිහිතින් සේවය කරන්න වහන්සේ අපිට ආරම්භ කරනවා ස්වාමීනි. අපි කරන සියලු දේ තුළින්ම මේකින් දිව්‍යන් වහන්සේගේ රාජධානියටත් දිව්‍යන් වහන්සේගේ ප්‍රශංසාවටත් උන්වහන්සේගේ නාමයෙන් අප වටා ඉන්න අයට මොන විදිහට ආශිර්වාද වෙන්නේ කියන ආශාවෙන් ස්වාමීනි ඔබ වහන්සේට සේවය කරන්න ස්වාමීනි අපිට වහන්සේ මඟ පෙන්වනවා. පියාණන් වහන්සේව සන්තෝෂ කිරීම පිණිස පියාණන් වහන්සේගේ කැමැත්ත කිරීම පිණිස මිස වෙනම කිසි දෙයකට ස්වාමීනි යේසුස් වහන්සේගේ හදවත මොහොතක් යොමු වුණේ. එවැනි හදවතකින් වහන්සේ සේවය කරන අපේ වහන්සේ ආලිප කළ වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. දීලා ඊට පස්සේ අපි හරි ආසයි ඔයගොල්ලෝ ගාව ප්‍රශ්න අහනවා. මොකද අපි සභා 7 ගැන කතා කළා. ඒ සභා 7ෙම පුදුම දේවල් තිබුණා. නේද? ඒ අපි බලමු මේ පුදුම දේවල් වලින් අපිට කොපමණ හොඳ පාඩම් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. අපි මේ ලෝකේ ඉන්න කාලය අවුරුදු 150 ජීවත් වුණත් පොඩි කාලයක්. හරි පොඩි කාලයක්. නමුත් ඒ කාලය ඇතුළත අපි අවංකයෙන්ම දෙවියන් වහන්සේ සේවය කරමින් අපි ජීවත් වුණොත් අපිට සදාකාලයක්ම තියෙනවා උන්වහන්සේ සමග සන්තෝෂයෙන් ඉන්න. right මම පොඩි සමරි එකක් කියන්න ඊට පස්සේ අපි යන ඩිස්කෂන් එකට. පළවෙනි කාරණාව තමයි මම ඔෆිස් වල දැන් හුඟක් වැඩ කරේ ඇමරිකන් කම්පනීස් වල වගේ තැන්වල විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා ලංකාවේ තියෙන ඇමරිකන් කම්පැනි එක මේ ආපුවමත් මම වැඩ කරේ හුඟක් ඇමරිකන් කම්පනීස් වල. දැන් මේ කම්පනීස් ගත්තම අපේ ඔපරේෂන් එක හරි පොඩි. ඔස්ට්‍රේලියා ඔපරේෂන් එකේ මුළු වර්ල්ඩ් එකේ ඔපරේෂන්ස් එකක් ගත්තම හරි පොඩි. නමුත් අපි ඒගොල්ලන්ගේ part of the reporting system. ඒගොල්ලන්ගේ report කරන system එකේ අපි ඒගොල්ලන්ගේ part එකක්. ඉතින් අපි මොනවා හරි වැරද්දක් කළොත් අපි මොනවා හරි ප්‍රමාද වුණොත් report එකක් හරියට දෙන්න ප්‍රමාද වුණොත් ඒගොල්ලෝ ඉච්චර අපිට අනුකම්පා පෙන්වෙන්නේ නැහැ. ඒකින්ද මම පුරුදු වුණා වැඩ යන ඔෆිස් යන කාලේ ඉඳලම results oriented මොනවා හරි කරනකොට මට ඒකේ results ඕනේ. කොච්චර එක්ස්කියුස් තිබුණත් වැඩේ හරියට කළා නැත්නම් අන්තිම දවසේ මම ඒකට කැමති නෑ. මම ඒකට හරිම අකමැති. හැබැයි මම ඒකට වාතාවරණයක් විවෘත කරනවා ඒ විදිහේ ස්ථානික වැඩ කරන්න. මම අනිත් අයට වැඩි මහන්සිලා වැඩ කරනවා. මොකද මම ගාත් තැන්වල හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට් වගේ හිටියා. අනිත් අයට වැඩි මහන්සිලා වැඩ කරනවා. කළා මම කියලා තියෙන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට වේල පහින් කියන්න. කොහේතරම් රිපෝට් එක මේ ඉස්සරේ දෙන්න ප්‍රමාදයක් තියෙනවා කියලා මට වේල පහින් වෙලා ඩිස්කස් කරන්න ඕනේ. ලාස්ට් මිනිට් මට ඇවිල්ලා කියන්න බෑ මේ රිපෝට් එක හෙට ඩියු මම හිතන්නේ හෙට ඉවර කරන්න බැරි වෙයි කියලා. මම ඒක කවදාවත් ටෝලරේට් කළා නෑ. ටයිම් ටේබල් එක හදනවා රිපෝට් එක 5th of the month due na from about 25th of the month time table එක හදනවා. හදලා ඒ ටයිම් ටේබල් එකේ ඉදේ දාලා කරන්න ඕනේ. ඒ වගේ දිව්‍යන් වහන්සේ ඇවිල්ලා උන්වහන්සේගේ පුත්‍රයාව ඇවිල්ලා ලෝකෙට පූජා කළා. අන්තිම මිලේ ගෙවුවා. ගෙවලා උන්වහන්සේ වෙනින් සේවය කරන අයට පුදුම රිවෝඩ්ස් දුන්නා.
අපි සැලට දුන්නද කියවන්නේ පුදුම රිවෝඩ්ස් අපිට දීලා තියෙනවා. දීලා අපෙන් මේ කාරණා දෙකක් කිව්වා. ඒක තමයි උන්වහන්සේ කිව්වා මම මාගේ ගෘහය ගොඩනගනවා. I will build my church and gates of will not prevail against it. ඒකට විසුදුව පාතාලේ දොරටු නැගී සිටින්න බෑ කියලා. ඉතින් උන්වහන්සේ ඒක කියපුවම උන්වහන්සේ කියලා යන්න ගියේ නෑ. උන්වහන්සේ ඊට පස්සේ කියලා සුද්ධාත්මන් වහන්සේ දුන්නා. යේසුස් වහන්සේ තිබුණ බලයම අපිටත් දුන්නා. ඉතින් අපිට අවශ්‍ය රිසෝසස් අපිට අවශ්‍ය සියලුම ද්‍රව්‍යවල අවශ්‍ය හැම දෙයක්ම උන්වහන්සේ සැපුවා. උන්වහන්සේ අපිට ඇවිල්ලා වැඩේ දීලා යන්න ගියේ නෑ. අවශ්‍ය සියලු දේම සැපුවා. වුමනාටත් වැඩිය සැපුවා. ඉතින් අද ලෝකෙ දිහා බලනකොට පාතාලේ දුරටු විරුද්ධ ස්වභාව නැගිටිනවද? එහෙම නැත්නම් පාතාලේ දුරටු රජ කරනවද? දැන් කොච්චර අපිට බිල්ඩිමක් හැදුවත් කොච්චර ලස්සනද තිබුණත් මොන හොඳ දේශනා කළත් මොන දේ කළත් අන්තිමට බලන්නේ ඔයා ඉන්න මොන රටේද ඒ රටේ පාතාලේ දුරටු රජ කරන්නේ කියලා. ඒ පාතාලේ දුරටු රටේ රජ කරන්නේ ඒ කියන්නේ ඔයා ෆේල්. එක්ස්කියුසස් දෙන්න එපා. රීසන් හොයලා ඒක හරි ගස් ගන්න ඕනේ. ඒකේ වැරදිකාරය හැම එක්කෙනාම. පළවෙනි දේ. ඊට පස්සේ කිව්වා Chronicles 7:14 වල කිව්වා මාගේ සෙනග if my people who are called by name මාගේ නමින් කතා කරපු සෙනග අපි යටහත් වෙලා අපි අපේ උඩුගු කමින් පල්ලයට බහැලා අපේ පාප වලට සමාව දීලා අපි ආඥා කළොත් උන්වහන්සේ අපේ පාප වලට සමාව දීලා උන්වහන්සේ අපේ රට සුව කරනවා කියලා. ඉතින් රට සුව වෙලා නැත්තම් ඉතින් මොනවද බලන්නේ? මේ හොස්පිටල් එකට ආපුවා මේ හොස්පිටල් එකේ ගාන හරි ගණන් ආපුවම සුමාන දෙකෙන් ලෙඩ සුව වෙනවා කියනවා. නමුත් සුමාන 3ක් ගිහිල්ලා බිල නම් තියෙනවා ලොකුවට. නමුත් ලෙඩ සුව වෙලා නැහැ. අපි මොනවද මේ දුස්සට කරන්න ඕනේ? වෙයි කියවල බලන්න මේ යසාය පුතේ 5 කතා කියනවා මම නුඹට හැමදේම කළා. හැම ශාස්ත්‍රක වෙන්න මේ හැමදේම කළා. නමුත් ඵල දරන්නේ නැහැ කියලා. යසාය 5 මම හිතන්නේ කියන්නේ නුඹ තාමත් ඵල දරන්නේ නැහැ කියලා. මම මොනවද නුඹ වෙනුවෙන් කරන්න කියලා. යේසුස් වහන්සේත් ওই විදිහ උපමා කතාවක් කිව්වා. අද යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටගෙන ඉඳගෙන බලලා කියනවා මම මොනවද මේ ස්වභාව වෙනුවෙන් කරන්නේ කියලා. යසාය පොතේ 5 එකේ ඉඳලා කියනවා. ඉතින් අපිට ඊටමත් අවශ්‍යයි අපි මේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ස්වභාව සැලැස්ම ඒ සැලැස්ම තුළ ඇතුළු වෙන්න. අපි ගියසුමානේ දැක්කා දෙවියන් වහන්සේ අපි අන්තිමටම සම්බන්ධ වෙන එකට පටන් ගන්න මේ ඉඳලා ප්‍රතිපලේ ඉඳලා උත්පත්තිපතේ ඉඳලා උන්වහන්සේ සමග අපි සම්බන්ධ වෙන එකට මයිල්ස්ටෝන් තිබුණා කියලා. ක්‍රියේෂන් එකේ මැවිල්ලේදී God විතරයි හිටියේ. ඒකින්ද ඒක පර්ෆෙක්ට්. මොනවද උනේ? සුද්ධාත්මන වහන්සේ ගියා උන්වහන්සේගේ වචනය ආව සම්පූර්ණ ආලෝකය ආවයි කියලා තියෙනවා. ඊට පස්සේ අපි දැක්කා මෝසස්ගේ ටැබර්නකල් එකේ මේ ඒරොන්ගේ ළමයි දෙන්න. ඊට පස්සේ අපි දැක්කා මේ ප්‍රොමිස් ලෑන්ඩ් එකට යන්න ගියාම කී දෙනෙක් ගියාද කී දෙනෙක් ගියේ නැද්ද කියලා. මේ ඔක්කොම කතන්දර ලියලා තියෙන කිද. ඊට අන්තිමට ක්‍රියාපොතේ අපුම දැපලා කැනනයිස් සොෆ්ට්වෙයාර් කියලා. මේ ඔක්කොම තේරුම් කරලා දුන්නේ ඇයි? දැන් good news එක මේකයි. දැන් ක්‍රියාපොතේ 5 ඇනනයිස් සොෆ්ට්වෙයාර් මරලා වැටුණාට අනිත් ඒගොල්ලෝ කන්ටිනියු කළා. ඒගොල්ලන්ට fear of God ඇවිල්ලා ඒගොල්ලෝ දිගටම ඒගොල්ලෝ කන්ටිනියු කළා. හැබැයි බයිබලේ කියන සමහර අය දුර ඉඳලා බලන් හිටියේ කියලා. අපි දෙවියන් වහන්සේ කියන්නේ බය වෙන්න එපා ඇතුළත් වෙන්න. නුඹට අවශ්‍ය සියලු දේම දෙනවා. ඒ ඇතුළත් වෙන්න කියලා. තාමත් ඒක ඊටාමත්ම අවශ්‍ය දෙයක්. ඒ සඳහා කොහොමද වැගේ දැන් හරියට වාහනේ රිපෙයාර් කරගන්න කියන එකට ඇත්තම මම කියන්නේ තව ටිකක් පෙන්නන්නම්. අර යේසුස් වහන්සේ සබා හතට ලියපු හතෙන් ඒකෙන් බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. තව කාරණාවක් තියෙනවා. අපි මේ අන්තිම කාලයට එන විට තව දෙයක් අපි දැනගන්න ඕනේ. අපි ඔක්කොමලම දැනගන්න ඕනේ කොහොමද අනාගත වාක්‍ය අනුව අපි ඉන්න කාලේ හැඳරගන්නේ කියලා.
අපි ඉන්න කාලය හැඳිනගෙන අපි ඉන්න ඒ සීසන් එක හැඳිනගෙන ඒ විදිහට හැසිරෙන්නේ කොහොමද කියලා. එතන උදාහරණයක් වශයෙන් second scripture එක දාන්න Luke 24:25-27 දක්වා. Can you read that? එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේ අඥානයෙන් අනාගත වස්තුවරුන් විසින් කියන ලද සියල්ල විශ්වාස කරන්ට ප්‍රමාද සිත් ඇත්තේ. යේසුස් වහන්සේ ඒ දේ විඳලාම ස්වකීය මහිමයට පැමිණෙන්න යුතුව තිබුණා නොවේද? කියා මෝසෙස්ගෙන්ද සියලු අනාගත වස්තුවරුන්ගෙන්ද පටන්ගෙන සියලු ලියවිලිවල තමන්ගෙන තිබුණු කාරණා ඔවුන්ට තෝරා දුන්සේක. දැන් ඒකේ පෙන්වන්නේ මොනවද? ඒ බෑග්‍රවුන්ඩ් එකේ පොසිබිලිටි කියවලා බලන්න. මේ ගෝලියෝ දෙන්නෙක් යේසුස් වහන්සේගේම ගෝලියෝ දෙන්නෙක් මිස් වුණා උන්වහන්සේගේ ෆස්ට් කමින් එකේදී. ඒ ෆස්ට් කමින් එකේ මිස් වෙන හේතුව මොකද? මෝසෙස් ඉඳලා අද දක්වා මුළු බයිබලයේම යේසුස් වහන්සේ කියන මුළු බයිබලයේම විශේෂයෙන්ම අනාගත වාක්‍යවල කියපු දේවල් නුඹලා හරියට ඒව මෙනෙහි කළා නම් දන්නවා මම තමයි මේ යේසුස් වහන්සේ, මම තමයි ගැලුම්කාරයා, ඒ ගැලුම්කාරයේ පළමුව ඒකයි කියලා. දැන් ඒ කියන්නේ මොකද්ද? ඒ ගෝලයන්ටත් මිස් වුණ උන්වහන්සේගේ පළවෙනි ඉමේදී. අපිටත් එහෙනම් මිස් වෙන්න ඉඩ තියෙනවා දෙවෙනි ඉමේදී. අපි කොහොමද දෙවෙනි ඉමේදී අපි කොහොමද යේසුස් වහන්සේ මිස් වෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්? right? ක්‍රියාපොතේ 2:16-18 දක්වා කියනවා නමුත් මේ වනායි අනාගත වක්තෘ යෝවෙල් කරනකොට කියන ලද කාරණය. කෙසේද? අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරන්නේ. නුඹලාගේ පුත්‍රයෝද දුවරුන්ද අනාගත වාක්‍යය. ඒ කියන්නේ අපි සියලු දෙනාටම අනාගත වාක්‍යයේ ආත්මය නොන්සේ වගුරනවා කියන්නේ. ඒ කියන්නේ අනාගත විශේෂයෙන්ම අනාගත වාක්‍ය තේරුම් ගැනීමේ හැකියාව සහ අනාගත අද ලෝකයේ තියෙන සිද්ධීන් වලට සම්බන්ධ කරලා මේ අනාගත වාක්‍ය අරගෙන කොහොමද ඒක මැනිෆෙස්ට් වෙන්නේ, කොහොමද ඒක ක්‍රියාවට එන්න යන්නේ කියන හැකියාව අපිට තියෙන්න ඕනේ. අද අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ සමහර විට මේ දැන් ලෝකයේ යන පොලිටික්ස් වලින්. අද පොලිටික්ස් හරිම තිත්ත පුදුම විදිහට ඉස්සර ආසියාවේ නොරකම ආසියාවේ රටවල් වල තිබුණ වලට වැඩිය අද බටහිර රටවල් වල පොලිටික්ස් වල තියෙනවා. ඒ මොකද ඒ අන්තිම කාලේ අපිට මම බයිබලයේ අද අපේ මේ පැක් කරපු අපේ කෙනෙක් ගා දෙවියන් වහන්සේට කිට්ටු මිනිස්සෙක්. දැන් අපි දැන් මේ ප්ලෑන් කරන් ඉන්නේ යාත් එක්ක සුමානකට සැරයක් රැයට අන්තිම කාලය ගැන දෙවියන් වහන්සේ මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න අන්තිම කාලය ගැන අපි යාඥා කරන්න කියලා. මොකද අපි බලනවා මේක කවදාවත් අපිට ස්වභාව කරන ගමන් අපිට ඉන්න බෑ. අපි අපේ කාර්ය කරගෙන යන්න ඕනේ. ඉතින් අපි කිව්වා අපි යාඥා කරන්න ඕනේ අපිට දෙවියන් වහන්සේ පෙන්වන්න කියලා මොනවද අද මේ රටේ වෙන්නේ? ඒකයි අනාගත වාක්‍යයට සම්බන්ධ මොකද්ද? ඊට පස්සේ ඒ රටේ වෙන දේ අනිත් රටවල වලට සම්බන්ධතාවය මොකද්ද? අද ඇමරිකාවේ මොනවද වෙන්නේ? ඊට පස්සේ ඒකෙන් ඊශ්‍රායල් වලට සම්බන්ධ මොකද්ද? ඒකෙන් අනිත් රටවල වලට සම්බන්ධ මොකද්ද? ඒ ඔක්කොම වඩා ඒකෙන් අන්තිම කාලයේ යේසුස් වහන්සේගේ නැවත ඊමර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා. ඒකට අපි ඇසට යෙසාය පොතේ 11:1-3 දක්වා කියනවා උන්වහන්සේට සම්පූර්ණ සුද්ධාත්මෙන් වහන්සේ පැවිත තිබුණා. ඒ නිසා උන්වහන්සේ ඇසට පෙනෙන දෙයින් හෝ කනට ඇසෙන දෙයින් උන්වහන්සේ විනිශ්චය කරන්නේ නැහැ කියලා. අද හුඟක් අයට කතා කරනකොට මොනවද කියන්නේ? අද පොලිටිකල් ඩොනල්ඩ් ට්‍රම්ප් හරි නෙතන්යාහු හරි එහෙම නැත්නම් මේ තව පොලිටිෂියන් කෙනෙක් හරි ඔපිනියන් එකක් දෙනකොට මොනවද කරන්නේ? ඒගොල්ලෝ අහලා තියෙන්නේ මොකේද? CNN. ඒගොල්ලෝ ඒ සුද්ධාත්මයන් වහන්සේට කන අසලා නැහැ. උන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේ බලය දීලා තියෙනවා කියලා පාතාලේ වලට දොරටු වලට නැගී සිටින්න. උන්වහන්සේ අපිට දීලා බලේ ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඉතින් අපි හරියට අහගන්න ඕනේ. දැන් ඒක කියනවා ඒ දවස්වලට මෙයි ආත්මේ සියලු මනුෂ්‍යයන් පිට වගුරන්නේ. දැන් හිතන්න පුළුවන් සියලු මනුෂ්‍යයන් කියවට මම නැතිවට උතන කියලා. ඊට පස්සේ ඔයාට පැහැදිලි මදි නම් කවුද මේ සියලු ආත්මය කියන්නේ කියලා ඒගොල්ලෝ කියනවා වයසක අය, තරුණ අය, පිරිමි අය, ගැහැණු අය, උගත් අය, නුගත් අය. ඉංග්‍රීසියෙන් කියනවා men servants and maid servants. මේ දවස්වලදී මාගේ දාස දාසීන්
යාළු කරන මනුස්සෙක් වෙන්න පුළුවන්. සම්පූර්ණ අනාගත වාක්‍ය අද මේ ලෝකයේ දේවල් වල තියනා වූ ගැන දැනගැනීමක් අපිට පුළුවන්කාර වෙන්න උන්වහන්සේ අපිට දෙනවා කියලා. අපි මේ දැනුම නැතුව සභාවක් ඇතුව මේ දැනුම නැතුව අපි යේසුස් වහන්සේගේ තානාතිපුරුව හැටියට අපි මේ දැනුම නැතුව අපි මේ ලෝකයේ වෙන දෙයක් ගැන මේ ඔපීනියන් එකක් අදහසක් ප්‍රකාශ කළොත් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ පව් කරන මිනිසෙක් වෙනවා. මොකද උන්වහන්සේ කියනවා අපි කතා කරන හැම වචනයකටම අපි ගණන් දෙන්න වෙනවා කියලා. මේ දවස්වල අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ අන්තිම කාලයේ සිදුවෙන දේවල් ගැනලා අපි මුඛය අන්නකොට අපි මුඛය කල්පනා කරලා අරින්න ඕනේ. යේසුස් වහන්සේගේ මඟ පෙන්වීමෙන් අරින්න ඕනේ. ඊටමත්ම වැදගත් දෙයක්. මේක කොපමණ වැදගත්ද කිව්වොත් අනාගත වාක්‍යවල තේරුම් ගැනීම කොපමණ වැදගත්ද කිව්වොත් දෙවෙනි පේත්‍රුස් 1:19 ඉස්සල කියනකොට එකේ මැදහරි ඉඳලා කියනකොට පීටර් කියනවා මම ආපුවම යේසුස් වහන්සේගේ ජීවිතය ගැන සාක්ෂිකාරයෙක් කියලා. I'm eye witness කියලා කිව්වා. මගේ උන්වහන්සේ අන්විසක් වීම මේ මම වතුරේ ඇවිත්තා ඔය ඔක්කොටම මම සාක්ෂිකාරයෙක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා නමුත් ඒ සාක්ෂිකාරයකින් ලබා ගන්න දැනුමට වැඩිය එළිදරව් දැනුමක් ලැබෙනවා කියලා අනාගත වාක්‍ය තුලින්. කියවල බලන්න. right? ඊට ආමොස් 3:7 සිට 8 දක්වා කියනවා සැබවින්ම ස්වාමියෝ දෙවියන් වහන්සේ තමන්ගේ රහස් තම මේකරුවන්ට අනාගත වක්තෘ එළිදරව් නොකර අනාගත වක්තෘන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන සේක. මම හිතනවා අද කොරෝනා වෛරස් එක දෙවියන් වහන්සේගේ විනිශ්චයත් සමග සම්බන්ධතාවයක් තියෙනවා. අපිට දෙවියන් වහන්සේ ඔය ගැන වේල පහෙන් කිව්වද? මොනවද වහන්සේ කිව්වේ අපිට ඒ ගැන? දැන් මේකේ හැටියට එක්ක බයිබලයේ හරි එහෙම නැත්නම් මම හරි. මම හිතනවා බයිබලයේ හරි කියලා. මම ඕනලට කියන්නේ බයිබලයේ හරි මම තමයි හරි ගස්ස ගන්න ඕනේ කියලා. බයිබලයේ කියනවා අනාගතේ හැටියට. දැන් එන්න වෙන දේවල් මේ ඉලෙක්ෂන් වලින් එන්න වෙන දේවල් මොනවද කියලා දෙවියන් වහන්සේ අපිට වේල පහෙන් දැනුම් දෙනවා අපිව සූදානම් කිරීම පිණිස කියලා. විශේෂයෙන්ම අපිට උන්වහන්සේ දුන්න අනාගත වාක්‍යවල තමයි උන්වහන්සේගේ එළිදරව් පොතේ ලියලා තියෙන දේවල් ඒවා කොහොමද අපේ කාලෝචිතව මේ කාලයට ඒව ගෙනල්ලා ඒකෙන් අපි ඉගෙනගෙන අනිත් අයව හරි මඟ ගෙනියන්න කියන එක. අපි හරි මඟ යන ගමන්. තාමත්ම අවශ්‍යයි. නැත්නම් මොනවද අපි ක්‍රිස්තියානිකල් වෙලා? අපි ක්‍රිස්තියානිකල් උනේ මේ ස්වර්ග රාජ්‍යෙට. එහෙනම් මොනවද මෙතන කරන්නේ? මේ යේසුස් පිළිගත්ත දවසේ පහුවෙන්න මරුණා මේ නෝ ස්වර්ග රාජ්‍යෙට. ස්වර්ග රාජ්‍යෙ මෙදිට හුඟක් හොඳ තැනක් නේද? දෙවියන් වහන්සේ අපිට ලෝකයේ තියලා තියෙන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීම පිණිසයි. සිංහයා ගර්ජනා කළේ කියන්නේ බය නොවන්නේ කවුද? මේ දවස්වල යේසුස් God is going to roar. යේසුස් වහන්සේ ගර්ජනා කරන්න යනවා. ඒ ගර්ජනා කරනකොට භූමිකම්පයන් දෙනවා. අර විනිශ්චය 21 තියලා දෙනවා. උන්වහන්සේ අන දුන්නම දේවදූතයෝ ආපම මුළු ලෝකෙම වෙවුලන් දෙනවා. ස්වාමී දෙවන්සේ කතා කළසේක ප්‍රොපේත වාක්‍ය නොකියන්නේ කවුද? දැන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ දෙවිනි ඊම ගැන prophetic words තියෙනවා, අනාගත වාක්‍ය තියෙනවා පළමුවෙන්ට වැඩිය. අපි උනන්දු කරන්න ඕනේ අපේ පාස්ටර්ලාට ඕවා ගැන මෙනෙහි කරලා සෑම දිනකටම ගන්නන්න කියලා. මම කිව්වා අපි සභාහත ගැන කියනකොට ඒ සභාහත කොපමණ දුර්ලභ වුණත් අපිට සභාවෙන් එළියට යන්න උන්වහන්සේ අපිට අවසර දෙන්නේ නැහැ. අපිට තියෙන සභාවේ දිනුන ශක්තිමත් වෙලා ඒ සභාවේ නායකයාට උනන්දු කළා. ඒ වගේම අනිත් අයනායට උනන්දු කළා. ඒගොල්ලොම ශක්තිමත් කරන පුළුවන් තරම් අපි ශක්තිය වෙතට යන්න කියලා. ඉතාමත්ම අවශ්‍යයි. මොකද දැන් මේ පද කියනකොට අපිට පේනවා we are without excuse. අපිට excuse එකක් නැහැ. අපි හොඳට මතක තියාගන්න අපි නිතරම දෙවියන් වහන්සේගේ නාමයෙන් අනිත් අයට සාක්ෂි දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. දෙවෙනි කාරණ තමයි අපි උන්වහන්සේගේ බයිබලය හොඳට දැනගෙන ඉන්න. මම ඕක කොච්චර කියලා තියෙනවද?
වයාට පූර්ණ කාලික සේවිට කැන්දෙවුවත් නැත්තත් උපත්ති පුතේ ඉඳලා එළිදරව් පුත වෙනකම් වෑ ජම්බුරට ගැම්බුරට බයිබලය ගෙන ගන්න ඕනේ හැම මනුස්සයෙක්ම අවශ්‍යයි. මොකද ඒකට හේතුව මොකද? සුද්ධ මාතේ 4 කියනවා උන්වහන්සේ උත්තර දෙමින් මිනිසයා දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචන වලින් ජීවත් වෙනවා මිස සියලු වචන වලින් ප්‍රතිපමණකින් ජීවත් නොවන්නේ කියලා ලියා තිබේයි කීවේ. ඒ උන්වහන්සේ කිව්වේ ද්විතීය කතාවේ 8 තුලින් කියන සියලු වචන ජීවත් වෙනවා මිස. ඉතින් අපි සියලු වචන දන්නේ නැත්නම් අපි මොනවද කරන්නේ? උන්වහන්සේ කියනවා ජීවත් වෙන්න සියලු වචනේ ඕනේ කියලා. ඉතින් අපි සියලු වචනේ දන්නේ නැත්නම් අපි මොනවද කරන්නේ? අපි කොහොමද ශක්තිමත් වෙන්නේ? යෝෂුවා 1:7 සිට 8 දක්වා කියනවා. මාගේ මෙහෙකරු වූ මෝසස් උඹට අනකල මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව තා ධෛර්යමත්ව සිටින්න. ඔබ යන සෑම තැනදීම ඔබට සුභ සිද්ධ වන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මේ ව්‍යවස්ථා පොත ඔබේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රැය දවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට ඔබේ මාර්ගය සඵල වී ඔබට සුභ සිද්ධ වන්නේ. වමටත් දකුණටත් හැරෙන්න එපා. අපි එදා ඉඳලම මේ ප්‍රතිපත්තිය ගිනිච්චරන් අද මේ ස්වභාව තුළ මෙපමණ විවිධත්වයක් තියෙන්නෙත් නැහැ. මේ ස්වභාව මෙපමණ දුර්වල වෙන්නෙත් නැහැ. දැන් අද මේ ලෝකයේ ආගම් හැම දෙයක්ම ගත්තම පියෝ ඉස්ලාම් හැම එකම ගත්තම යක්ෂය එකකරකට ඇටැක් කරන්නේ. යක්ෂය ඇටැක් කරන්නේ අපිට තමයි. අපිට පමණයි යක්ෂය. අපිට පමණමයි ඇටැක් කරන්නේ. දැන් වැය යන්න බාන්න මේ පොඩි ටිප්ස් ටිකක් දෙන්නේ උඟක් සඩි කරලානේ චර්ච් එකේ කියන්නේ. අපි වැය යන්න බාන්න මොස්ක් එකකට එංගලන්තේ, ඇමරිකාවේ, ඉන්දියාවේ, ආසියාවේ, මිඩල් ඊස්ට් වල ඇතුළට ගියාම වෙනසක් නැහැ. ඒගොල්ලන්ගේ වර්ෂිප් සර්විස් එක එකම විදියයි. මොකද එකවල තියෙන එක කුරාන් එකයි. ඒක කුරාන් එක හැටියට වර්ෂිප් කරනවා. ඒ වගේම තමයි හින්දු සභාවට ගියාම. චර්ච් එකේ පුරේන සමහර චර්චස් තියෙනවා මේ චර්ච් එකේ මෙම්බර් නම් වැඩ අර චර්ච් එකකින් කමියුනියන් ගන්නත් බෑ. අපි එච්චර ඩයිවර්ස් වෙලා තියෙනවා. ඒකට හේතුව මොකද? මම කිව්වා අපි දැක්කා දෙවියන් වහන්සේ පේනවා අන්තිම හැම මාන්සන්දියේදීම උන්වහන්සේ අපිට අපෙන් අකුරටම හැම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපි පුද්ගලිකව තීරණය කරගමු ස්වාමීන් වහන්සේගේ වචනය අනුව තමයි මම ජීවත් වෙන්න යන්නේ කියලා. උන්වහන්සේගේ ආසාව උන්වහන්සේ තුළ අපිට උසස්ම වෙන්න. ඒ උසස්ම තැනත්තාට උන්වහන්සේ කියන ඔවුන් යදන්න කියන ආණ්ඩුව කරන්න කියලා. අපිට සමහර ගම් 5ක් දෙයි, සමහර ගම් 10ක් දෙයි, සමහර සම්පූර්ණ රාජධානියක් දීලා කියයි ඔක පාලනය කරන්න. ඒ පාලනය කරන්න උන්වහන්සේගේ වචනය අනුවයි කියනවා. ඉතාමත්ම වැදගත් තමයි. ඊළඟ පොයින්ට් එක තමයි දැන් ඊළඟ පොයින්ට් එක මේ කිව්වට තරහ වෙන්න එපා. මම සමහරව මම මේ කියනකොට කැමති වෙන්න පුළුවන්. දැන් එපිස කී දෙනෙක් ලිව්වද? එපිස පවුල් ලිව්වා. එතකොට ජේම්ස් මම දන්නේ මේ හීබ්‍රු මම දන්නේ කවුද ලිව්වේ කියලා. සමහරවට පවුල් වෙන්නේ අපි කියන පවුල් කියලා. යාකොබ් ලිව්වා, පේත්‍රුස් ලිව්වා, යොහන් ලිව්වා, ජූඩ් ලිව්වා. මේ ඔක්කොමල්ලම එපිස ලිව්වා නේද? මම හරි ගාන කියන්නම්. පවුල් හීබ්‍රු පොතත් එක්ක ගණන් ගත්තොත් එපිස 14ක් ලියලා තියෙනවා. chapters පරිච්ඡේද 100ක් ලියලා තියෙනවා. ඒකේ හීබ්‍රුස් වල තියෙනවා chapters 13. යාකොබ් ලිව්වා එක පොතක් chapters 5යි. පේත්‍රුස් ලිව්වා දෙකක්, එපිස දෙකක්, chapters 8යි. යොහන් ලිව්වා 3ක්, chapters 7යි. ජූඩ් ලිව්වා එක පොතක් එක chapter එකයි. මේ ඔක්කොම එකතු කරපුවාම 21ක් තියෙනවා. මනුස්සයා ලියපු ලියුම් 21ක් තියෙනවා. chapters 121ක් තියෙනවා. නමුත් යේසුස් වහන්සේ ලිව්වේ මොනවද? මේගොල්ලෝ ඔක්කොම ලිව්වා එපිස 21ක් ලිව්වා, පරිච්ඡේද 121ක් ලිව්වා. දැන් අපි ඕවා කිසිම පාවිච්චි කරනවා අපි උන්වහන්සේගේ වචනේ උගන්වන විට සහ දේශනා කරන විට. හරිද? මම කියන්නේ හරිද? නමුත් යේසුස් වහන්සේ ලිව්වේ
චැප්ටර්ස් 2යි. පරිච්ඡේද 2යි ලිව්වේ. සභා 7කට පමණයි ලිව්වේ. නමුත් අපි ඒ 7යි යේසුස් වහන්සේ ලියපු ඒවා පැත්තකින් දාලා අපි අර එපිස පිටිපස්සේ දුවනවා. මේ එපිස පිටිපස්සේ දුවන හින්දා යම් කිසි හිස්කමක් ඇතුළේ තියෙනවා ස්වභාව තුළ. විශාල හිස්කමක් ඇතුළේ තියෙනවා. ඒ හිස්කම විශේෂයෙන්ම බටහිර රටවල් වල කැපිලා පේනවා. දැන් අද බටහිර රටවල් වලට ගියාම මට හරි දුක සීන් එකක් තියෙනවා. ඒ තමයි හුඟක් පරණ සභාවල් අවුරුදු 50 75ක් 100ක් පරණ ලස්සන බිල්ඩින් චර්ච් බිල්ඩින්ස් අද අන්‍ය ජාතිකින් අරගෙන ඒව මුස්ලිම් අය අරගෙන එතකොට හින්දුස්ලා අරගෙන එතකොට මේ අනිත් සමහර අය බාස් වලට අරගෙන ඒව අරගෙන ඒගොල්ලෝ ගත්තම කරන පළවෙනි වැඩේ තමයි කුර්සිය බිම දාන එක. අපි ඔක්කොම ළම ඉස්සරහ පිට කුර්සිය ගත්ත පොලේ ගහලා දැම්මා. කොපමණ අපහාසයක් අපේ ඉදිරි කරනවද? ඇයි ඒකට හේතුව? අපි ඒකට හේතුව මට කැපිලා පේන දේ තමයි අපි අර නුවන්සේ පෙන්නපු පරිච්ඡේද දෙක කියවන්නේ නැතුව අපි අනිත් ඒවා කියවනවා නමුත් යම් කිසි දෙයක් අපිට මිස් වෙනවා along the way. අපිට යම් කිසි දෙයක් මිස් වෙනවා. අපි ඒක මිස් වෙන එකෙන් අපි ජය ගන්න ඕනේ. ඒ මිස් වෙන එක මොනවද දන්නවද? මේ සභා 4ට ලියපුවම යේසුස් වහන්සේ කැපිලා කියනවා වැට බෑ මේ ස්වභාවයේ කෙනෙක් අනිත් ස්වභාවට අදින්න. වැය මේ ස්වභාවයේ ඉන්නවා නම් දෙවියන් වහන්සේ වැව මේ ස්වභාවයෙන් නම් හිතුවලා තියෙන්නේ. ඒ ස්වභාවයේ වැය අන්තිම දක්වා ඉන්න ඕනේ. මම දුක් වෙනවා. දැන් අපි ඕස්ට්‍රේලියාවේ ඇවිල්ලා අවුරුදු 30 ගානක් වෙනවා. එක සභාවට ගියා ඒ චර්ච් එක අන්තිමට වහල් දාලා පින්ද අපි වෙන චර්ච් එකකට ගියේ. අනිත් චර්ච් එකේ අවුරුදු 17ක් ඉඳලා අපි දැන් මේ දැන් ඉන්න චර්ච් එකට ආවා. දැන් මට හිතට හරි දුකයි මම චර්ච් එක සැරයක් මාරු කරයි කියලා අවුරුදු 30ක් ඇතුළත. පළවෙනි චර්ච් එකේ මාරු ගන්න එක අපිට කරන්න දෙයක් නැහැ. ඒක චර්ච් එක වැහලා දැම්මා. මේ මං හින්දා වෙන්නේ මේ වහලා දැම්මා. නමුත් අනිත් චර්ච් එකේ මං එළියට ආවා කියලා මට හරි දුකයි. අවුරුදු 30කට කාලයක් තිස්සේ මම මේ පණිවිඩය දැනගෙන හිටියනම් සමහරවිට මම ඒ ස්වභාවයෙන් එළියට එන්නේ. දෙවියන් වහන්සේ අපි පිළිట్లా තියෙන ස්වභාවය ඉන්න ඕනේ. ඉතින් දැන් මොකද කරන්නේ? අපි හිතමු වැය හොඳ කැපවීම මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයා මේ ඇල්මැරිච්ච ස්වභාවයේ ඉන්නේ. මොනවද මේ මිනිසයාට කරන්න කියලා? වැයට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අපි හිතමු මගේ ස්වභාවයේ ටීචින් හරි හොඳයි කියලා. හරි ගැඹුරුයි කියලා ටීචින්. ගන්න සීරීස්, ගන්න ටේප්ස්, ගන්න පොතේ පාස්ටලිපු පොත් ඒවා ගිහිල්ලා ඒ ඇතුළේ ඉන්න කෙනාට දෙන්න. දීලා ඒ මිනිස්සුව ශක්තිමත් කරන්න. ඒ මිනිස්සු කිව්වොත් අපි පල්ලියට එන්න කියලා නෑ අපි පල්ලියට එන්න එපා. ඒක වැඩිමෙන් මානසික දුක නෙවෙයි. වැයගේ ස්වභාවය ඉන්නකන වැය එතන ආලෝකයක් වෙන්න කියලා. ආලෝකයක් වෙන්න කියලා වැය උනන්දු කරනවා. ඒ උනන්දු කරපුවම ඒ මනුෂ්‍යයාගේ සම්පූර්ණ කැපවීම තුළට එන්න පුළුවන්. ඒ පල්ලෙන් අප පල්ලියට ආවට වැඩිය. මොකද තමයි සම්මාන මම දැකලා තියෙනවා පාස්ටර්ලා කියනවා මේ මගේ මේ ටීචින් එක කායකච්ඡය කරන්න බෑ. පල්ලියේ මෙම්බර්ස්ලාට විතරයි කියලා. ඒ මොකද දන්නවද? ඒ පණිවිඩය දෙවියන් වහන්සේගේ පණිවිඩය නෙමෙයි. ඒ පණිවිඩය අයිතිකාරයා ඒ පාස්ටර්. මම ඉපිස සභාව ගැනවට කියනවා Church of the Laodiceans, Church in Philadelphia. There's a difference. Laodicea මිනිස්සුන්ට අයිති සභාව අනිත් එක යේසුස් වහන්සේට අයිති සභාව තිබුණේ ෆිලඩෙල්ෆියා වල කියන එකයි. දැන් හුඟක් වෙලාවට අපේ සභාව මගේ සභාව හින්දා මම යම් කිසි දෙයක් දැම්මොත් ඒකේ කොපිරයිට් එක තියෙන මට. අද වර්ෂිප් සොන්ග්ස් වලට කොපිරයිට් දාලා තියෙනවා. නේද? ඉතින් දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? ඔයා අපි නිකන් හරි ඒ ප්‍රතිපත්තිය අපි අනිත් එපිස කියවන්න ඉස්සලා අපි යේසුස් වහන්සේ දුන්න එපිස 7 කියවනම් අපි එහෙනම් අද ඒ සභා ශක්තිමත් කළා. අද ඒ සභා එකක්වත් විකරන්නේ නැහැ. අපේ යේසුස් වහන්සේගේ කුරුසිය නින්දාවට පමුණන්නේ නැහැ. සමහරවිට මේ කාලේ ඒ සභාවේ ඉන්න මිනිස්සු හරි නැතු ඇති. නමුත් එක දවසක් අවුරුදු 50කට උඩ වෙන්න පුළුවන්. 75කට උඩ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට හුඟක්ම කැපවෙත්තු. සමහරවිට දුප්පත් ස්ත්‍රී පුරුෂවරු ඇවිල්ලා වුණා ඒගොල්ලෝ පූජාවක් ගෙනාවා බිල්ඩින් ෆන්ඩ් එකට. ගෙනාලා ඒ පූජාව දෙවියන් වහන්සේට ඔප්පු කළා. ඒ ඔප්පු කිරීමෙන් තමයි
ඒ සභාව ගොඩනගලා තියෙන්නේ. ඇත්තට මම ඒ විදිහේ සභාව යනකොට මට හරි දුකයි. හැබැයි හුඟක් ක්‍රිස්තියානි කැමරේකට ගානක්වත් නැහැ. ඒගොල්ලෝ ආසයි මම ඒ සභාවේ කෙනෙක් මෑරගෙන ආවයි කියලා. අපි ඒකින් ජය ගන්න ඕනේ. අපි යේසුස් වහන්සේ මෙන් සිතන්න ඕනේ. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඒකට හේතුව මේකයි. යේසුස් වහන්සේ ලිව්වේ කීයද? chapters 2යි. යේසුස් වහන්සේ දන්නවද වචන දෙක කතා කරපුවම වචන 500කට වැඩිය ජය ගන්න පුළුවන් කියලා. එක්තරා දවසක් වෛශ්‍යකම ස්ත්‍රියක් යේසුස් වහන්සේ වෙතට ගෙනාවා. ගෙනාවම කිව්වා මේ ස්ත්‍රිය අපි වෛශ්‍යකමෙන් අල්ලගෙන හිටියා කියලා කියෝන කියලා. දැන් මම මොකද කරන්න කියලා. දැන් ඒම පරිසුදු ආවේ ඒ ස්ත්‍රියට ගල් ගහන්න විතරක් නෙවෙයි යේසුස් වහන්සේට ගල් ගහන්න බලාගෙන. ඇයි දැන් වැය කිව්වොත් යාව මරණයට දාන්න ඕනේ කියලා ඊළ රෝමන් සභාවට කියනවා මෙන්න මෙයා ඔය ඔයාගේ බලය අරගෙන මේගොල්ලෝ මෙයා මනුස්සක මරණයට අරුයි. කොහොමද ඔයාගේ අනුකම්පාව කියලා අහනවා. එයාව මරණයට අරින්න එපයි කියවනම් අන්න මෙයා මෝසෙස්ගේ නීතිය කැඩුවා කියලා. ඉතින් මේ ට්‍රැප් එක දාලා වචන ගොඩාක් කතා කරලා ගෙනාවම යේසුස් වහන්සේ එක උත්තරය දුන්නේ. යොහන් 8:7 කියනවා නුඹ අතරින් පැවුනැත්තා ඇයට පළමුකොට ගලක් ගසාවයි කියා. එච්චරයි කිව්වේ. යේසුස් වහන්සේගේ මේ සභා 7ට ලියපු chapters 2 හරියට මේ වචනේ වගේ. අර මිනිස්සු එක්ක ආගියු කරන්න ගියේ නෑ. පරිසවරු බොහොම සෙනග කිරියයි ගල් ඔක්කොම අතේ තියන් හිටියා. ඔක්කොම ගල් වල යන්නේ. ඒ වගේ තමයි මේ සභා 7ට දෙවියන් වහන්සේ ලියලා තියෙන දේවල්. අපි වෙවුලමින් කියවන්න ඕනේ. ඒ වගේම බලමු ලෙව්ඩිසියා සභාව ගැන. ලෙව්ඩිසියා සභාව ඇල්මරිච සභාව. වහන්සේ නුඹ මගේ වමනේ කියලා. ඒ කියපු සභාවට ඒකේ ඇතුලෙන් එළියට යන්නේ නැතුව තදින්ම ඉඳගෙන ඒගොල්ලන්ගේ තිබුණ කැඳවීම ඉෂ්ට කරගත්තු අයට උන්වහන්සේ මොනවද කියන්නේ? එරිතරත් 3:21 මම ජයගෙන මාගේ පින්වන්ස සමග උන්වහන්සේගේ සිංහාසනයේ හිඳගත් සේම කියනවා මම තිබුණ ප්‍රශංසා මට තිබුණ ග්ලෝරි එක මම වැයක බෙදා ගන්න යනවා කියලා. ජය ගන්නාට මාගේ සිංහාසනයේ මාසකම ඉඳ ගන්න දෙන්නේ. කාටද කිව්වේ? ලෙව්ඩිසියා සභාවේ මම කෙනෙකුට. තාමත්ම වැදගත් මේක. මට මතකයි අපි බාහිරින් ඉන්නකොට අපි ලොකු සභාවක හිටියා. ඒකේ තිබුණා ශ්‍රී ලංකා පොඩි ගානක් හිටියේ. ඉතින් මේ සිස්ටම් තමයි ඒකේ මේ බලාගෙන හිටියේ. හොඳ අපි දෙන්නට බලාගෙන හිටියේ. ඒගොල්ලෝ දැන් මේ ඒ වගේම තව විශාල පෙන්ටිකොස්ත සභාවක් තිබුණා. ඒකේ ලොකු ශ්‍රී ලංකන් සභාවක් තිබුණා. විශාල එකක්. මට මතකයි ඉස්සර මේ පාර යනකොට මේ ගෑන් ළමයි මේගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා මේ අපේ සභාවට එන්නකෝ. ඉතින් මං ගෝනේ අපි මේව සභාවක ඉන්නේ කියලා. නෑනේ එක දවසක් ඉන්නකෝ නිකන් ඇවිල්ලා බලන්නකෝ නිකන්. පොඩ්ඩක් බලලා යන්නකෝ. මොකද මේ කියන්නේ? ඌලන්ගේ සභාවේ හොඳ ඉගැන්වීමක් තිබුණා මට CD එක ගෙනත් දෙන්න. මගේ ළඟ හොඳ CD එකක් තියෙනවා මම මගේ කොපි එකක් ගහලා දෙන්න. මොනවද මේ මාව එතනට අදින්න හදන්නේ? මේ දේ අපි කරන්නේ නෑ. සභා 7 ගැන අපි කියලා. මේ දැනුම නැති නිසා අද බොහෝ දෙනෙක් අන්තිම කාලේ විනිශ්චයට දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ රිවෝඩ්ස් ඒගොල්ලෝ අඩු කරගෙන තියෙනවා. හොසියා 4:6 කියනවා මාගේ සෙනඟ දැනගන්ම නැතිකමක් නාස්ති වී සිටති. දැනගන්ම නැති කමෙන් නාස්ති වී සිට. නුඹ දැනගන්ම එපා කළ නිසා මිනිස්සු දැනගන්ම දන්නේ නැහැ කාරණා දෙකකට. එකක් කවුරුත් එකට කියලා දෙන්නේ. මම මේ දේ මට කියලා දුන්නේ මම මේ පාඩම් වලට ලෑස්ති වෙන වෙලාවෙදී. මට කිසිලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. හැම පාස්ටර්ම කියන්නේ පුළුවන් නම් ඇන්ග්ලිකන් පල්ලියෙන් අර පල්ලියෙන් මේ පල්ලියෙන් ඇදගෙන ඉන්න කුර්සිය ගලලා විසි කරලා දැම්මත් අපිට කමක් නැහැ. මේ පල්ලිය මම ඉගෙන ගත්තේ මේක. මට ඉගෙනුවේ. උන්වහන්සේ කියන මාගේ සෙනඟ දැනගම නැති කමෙන් නාස්ති වී සිටිති. නුඹේ දැනගැන්ම එපා කළ නිසා මට පූජා කිරීමෙන් මමත් නුඹ එපා කරමි. නුඹේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මත කළ නැති නිසා
මමත් නුඹේ දරුවන් මතක නැති කරන්නෙමි. දැන් මේක මම දන්න විදිහට අනිත් එපිසෝඩ් එන්නේ නෑ එච්චර. නමුත් යේසුස් වහන්සේ කලාවට මම පාන්දර 4ක් නැගිටලා ඇඳේ ඉඳගෙන කියනවා God my God. Jesus වහන්සේ වහන්සේ කොතරම් ජීවිතද. wow. ටික ඇඳේ ඉඳගෙන කල්පනා කරනවා වහන්සේගේ තේජසකම ගැන. බලන්න උන්වහන්සේගේ තියෙන ඥානය ගැන. හතරවෙනි පොයින්ට් එක තමයි අපි දැන් මේ අපි හදන්නේ මොනවද? අපි කොහොමද දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක උන්වහන්සේගේ සේවකයෝ සහ දරුවෝ වෙන්නේ කියලා. කොහොමද අපි උන්වහන්සේව අපිව විශ්වාස කළ හැකි ස්ථානවල ගේන්නේ කියලා. ටැලන්ට් වලින් නෙමෙයි. උන්වහන්සේට අපිව විශ්වාස කළ ස්ථානයකට අපි කොහොමද ගේන්නේ කියලා. ඒක ගේන්නේ උන්වහන්සේගේ චරිතයෙන්, ටැලන්ට් වලින් නෙමෙයි. වැට දවස් 40ක් නිරාලව ඉඳලා බලය ඉල්ලලා යාඥා කරලා බලය ලබා ගන්න පුළුවන්. නමුත් උන්වහන්සේ මේ ස්ථානෙට අපිට ගෙන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඒක කියන කන්නාම යයි කරනවා. හතරවෙනි පොයින්ට් එක තමයි අපි සාතන් බලාගන්න ජයගත්ත තව විශාල ජයග්‍රහණය තමයි අපේ ක්‍රිස්තියානි ආගම ජූයිෂ් රූට්ස් වලින් කඩලා දාපු එක. ජූයිෂ් රූට්ස් වලින් කඩලා දාපු එක. වැදනොද ජෙරුසලම ඊස්රායල එතකොට සයන් 3000කට වැඩිය සැරයක් බයිබලෙ සටහන් කරලා තියෙනවා. නමුත් අපි මෙකා ගැන සටහන් කරලා තියෙන දෙසරේ. වැදනොද දැන් අපි කවුරුහරි ගැලවීමට ආපුවම අපි කියනවා අපි සිනර්ස් ප්‍රේ කියනවා කියලා. සිනර්ස් ප්‍රේ කියනවා. මොනවා සිනර්ස් ප්‍රේ කියන්නේ? පොඩි එක වාක්‍යයක සිනර්ස් ප්‍රේ කියන්නේ ස්වාමීන් වහන්සේ මට සමාව වෙනවා මම මට පවුලට සමාව දෙන්න ස්තුතියනවා මම වහන්සේ ගැලු කරලා පිළිගන්නවා. දැන් ඔයාලට හෙල්ලකට යන්නත් බෑ ඕනේ වුණත් කියලා. අපි එහෙමනේ කියන්නේ. තේරෙනවද? ඊට පස්සේ ඒ මිනිස්සයා හැදෙනවා එච්චර බයිබලෙ ඉගෙන ගන්න ඕනේ නැහැ. එච්චර මේක ඕනේ නැහැ. එච්චර ඕනේ නැහැ. වැගිලා පුළුවන් සෙනග ගින්න තබහට. ඇත්තද අපි කියන්නේ ඒකයි. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? යෙසාය පොතේ 61 කියවලා බලන්න. උන්වහන්සේගේ ආත්මය මාගේ පිටට ඇවිල්ලා තිනවා. උන්වහන්සේගේ දිරුඳුන් දෙවන් වචනේ දේශනා කරන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන හැම දුර්වලකමම ඒගොල්ලන්ව ජය අරගෙන ඊට පස්සේ තමයි ඒගොල්ලන්ව පාවිච්චි කරන්නේ කියලා දෙනවා. right? දැන් අපි බලමු මුස්ලිම්ලගේ. ඒගොල්ලන්ගේ සිනර්ස් ප්‍රේයර් එක වගේ මොකක්ද කියලා. ඒගොල්ලෝ ඒකට කියනවා ෂාඩා කියලා. හොඳද? දැන් අපි කියන්නේ මොනවද එක සෙන්ටන්ස් එකයි. මම මොකද දන්නවද? අපි දන්න ස්වභාවයක් තියෙනවා. හැමදාම මේ ස්වභාවය යාඥා දේශනා කරනවාද? කතරක් ගැලවුණා නම් කවදාවත් ආයෙත් නරකද යන්නේ කියලා. මේ සිනර්ස් ප්‍රේයර් එක්වලන්ට් ඇත්තට මුස්ලිම්ගේ ඩෙක්ලරේෂන් ඔෆ් ෆේත්. දෙහිල්ල ප්‍රකාශ කිරීම ඒකට කියනවා ෂහාඩා කියලා. ඒ ෂහාඩා එකට පොයින්ට්ස් 5ක් තියෙනවා. අපේ තියෙන එක පොයින්ට් එකයි. පළවෙනි පොයින්ට් එක තමයි වෙන දෙවි කෙනෙක් නැත අල්ලා ඇරෙන්න මොහමඩ් තමයි යාගේ ප්‍රොෆට් එහෙම නැත්නම් යාගේ මෙසෙන්ජර් කියලා. ඉස්ලාම ගෝඩ් ඊට පස්සේ අල්ලා. අද මේක ඉස්ලාම ගෝඩ් ද ෆාදර් ඊට පස්සේ යේෂුවා වගේ. ඊට පස්සේ යේසුස් වහන්සේ වගේ. පළවෙනි එක. දෙවෙනි එක දවසට 5 සැරයක් යාඥා කරන්න ඕනේ. අපි යාඥා මෙලින් හිස් මොකද? ඒ ගැලවෙන්නේ දවසේ අපි කිව්වේ නෑ ඒක. right 5 times යාඥා කරන්න. ඊට පස්සේ arms giving දෙන්න ඕනේ. මේ giving okay ඒ කියන්නේ 2.5ක් 100,000ක් නෙමෙයි 2.5ක් ආදායමෙන් නෙමෙයි වස්තුවෙන්. දැන් අපිට වස්තුව 1 මිලියන් තියෙනවා කියලා ආදායම 10,000 කියමුකෝ 2.5 1 මිලියන් වලට දෙන්න ඕනේ net assets net right ඊට පස්සේ fasting තියෙන්න ඕනේ හැම අවුරුද්දෙම. ඒක මම ඒකට කියන prayer එකට කියනවා සලාට් කියලා ආම්ස් වලට කියනවා සකාට් කියලා මේ නිරහරව යාඥා කරනකට කියනවා සෝම් කියලා අවුරුද්දකට සැරයක් රමඩාන් කාලේදී මාසයක් ඔයාගේ ඇඟේ ලෙඩක් තියෙනවා නම් මිස දොස්තර කෙනෙක්ගෙන් අවසර තියෙනවා නම් මිස ඔයා බලාත්කාරයෙන් ඔයා මිඩියස් රටවල ඉන්නකොට අපිටත් කන්න බෑ ඒගොල්ලෝ ඉස්සරහ අපිට. දවස් දෙකේ නිරහවර ඉන්න ඕනේ. ඊට පස්සේ කියනවා පස්වෙනි එක තමයි කාරණා පහක් තියෙනවා. හජ්ජියකට අවුරුද්දකට සැර ජීවිතයේ එක සැරයක් හරි මේකා වලට යන්න ඕනේ. මොකද කියනවා හේ රූට් එකට කනෙක්ෂන් එක ගහගන්න.
අද මට බයිබල් ස්කොලර්ස්ලා හම්බෙනවා තියෙනවා. ඒගොල්ලෝ තාමත් දන්නේ නැහැ යෙරුසලමේ ස්වභාවයේ දෙවියන් වහන්සේ අතර තියෙන සම්බන්ධතාවය ගැන. අපි දුර්ලභකමින් ජය ගන්න ඕනේ. අන්තිමට කියනවා මම chart එකක් දැම්මා. Can you put the chart on Nadira? මේක දැන් මම ඒක ඉංග්‍රීසියෙන් විතරයි දාලා තියෙන්නේ. මම පෙන්නන්නම් මේක තමයි God's salvation plan, not sinners plan. God's salvation plan. God's salvation plan. දැන් මේ වම් පැත්තේ ඉන්නේ God. දකුණු පැත්තේ ඉන්නේ මිනිස්සයා. මිනිස්සයා වෙන් වුණා දෙවියන් වහන්සේගේ මිනිස්සයාගේ පාපයෙන්ද. දැන් අපි දාලා තියෙන ෆේමස් පික්චර් එකක් අර මෙහෙම පැත්තේ දාලා මැද කුරුසයක් දාලා ඒක හරි නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි කියනවා යේසුස්ගේ මේ ගැලුම් කහ පිළිට අපි වැඩි හරි කියලා. නෑ. උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ රාජධානියේ පණිවිඩය උගන්වන්න කියලා. ගැලවීමේ පණිවිඩය නෙමෙයි. අපි සබාර වෙලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි මිනිස්සුන්ට රාජධානියේ පණිවිඩය උගන්වන්නේ නැහැ. බයිබලයේ කියලා තියෙන රාජධානියේ පණිවිඩය. රාජධානියේ පණිවිඩය ඉගෙන ගන්න අපි එළිදරව් 22 වෙනකම් කියවන්න ඕනේ. අපි එළිදරව් 20 21 22 වෙනකොට තමයි අපි කියවන්න පටන් ගන්න උන්වහන්සේගේ සදාකාර රාජධානිය මොකද්ද කියලා. දැන් ඉච්චුන්නේ රල්කිස්නේ මතේ මාග්ලෝයි පොඩ්ඩක් ඉගෙන ගන්න. ඒ ඇති ඊට පස්සේ වෙබ් සිනස් ප්ලේ කිව්වේ හරි කියලා නෑ මේකයි God's salvation plan එක. God's salvation plan එක පටන් ගන්නේ අත්තිවාරම ලෝකෙට අත්තිවාරම දාන්නත් ප්‍රථමයෙන් පටන් ගත්ත එක. උන්වහන්සේ සැලැස්ම ගහලා කිව්වා මේක මගේ පුත්‍රයා තුලින් මේ සම්පූර්ණ ගැලවීම ලබන දෙන්න යනවා. යක්ෂය ඇවිල්ලා ඕගොල්ලන් වටන්න යනවා. නමුත් ඕගොල්ලන්ට වැටුණට වැඩිය උසස් දෙයක්. ඔයාලා 100ක් නැති වුණා නම් මම 10000ක් ඕගොල්ලන්ට දෙන්න යනවා. ආදම්ට දුන්නට වැඩිය විශාල ස්ථානයකට ඔයගොල්ලෝ ගේන්න යනවා. නමුත් මේකයි මගේ ප්ලෑන් එක කියලා දුන්නා. දැන් මේක බලනකොට කියනවා Christ our Lord and Savior. අපි යේසුස් වහන්සේව අපේ ගැලුම්කාරයා සහ පියාණන් වහන්සේ හැටියට පිළිගන්න ඕනේ. දැන් මම නම් ඔයාගේ අයිතිකාරයා. දැන් මම නම් මේ අපිට මම නම් යම් මගේ වාහනේ අයිතිකාරයා. මට ඒ මම නම් අපි ඉස්සර දැන් ජෝසප් වැඩ කරනකොට පොටිෆයි කියලා කියමු. දැන් ජෝසප් පොටිෆයි වැඩ මොනවද කළේ? ජෝසප් එයාව මිලදී ගත්ත පොටිෆයි. දැන් මේ දවස්වල ආකල්පේ නෑ මිලදී ගත්තා. එදා ඉඳලා ජෝසප් කරන්නේ එයාට කැමති දෙයක් නෙමෙයි. එයා කරන්නේ පොටිෆයි දුන්න අනයනුව. ඒකනේ කියන්නේ those who are led by the Holy Spirit are the sons of God. සුද්ධාත්ම වහන්සේ මඟ පෙන්වී යන විතරයි දෙවියන් වහන්සේ දවල් කියලා. ඉතින් අපිට කැමති දෙයක් කරන්න බෑ. උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් අපිට යන්න ඕනේ. Keep the chart on Nadira. හොඳයි. ඉතින් බලමු දැන් දැන් පළමුවෙනි පෙන්නන්න ඕනේ S1 S2 S3 S4 S5 S6. දැන් මම කියවල තිනවා දැන් මේ අර Isaiah 11:2 එකට පස්සේ Revelations 19:13 උ දාන්න ඕනේ. මම ඒක දාලා නැහැ. හොඳ. මට අමතක වුණා. Isaiah 11:1-2 මම කියවනේ ඉස්සරම ස්පිරිට් එකයි වර්ඩ් එකයි. ස්පිරිට් එකයි වර්ඩ් එකයි තමයි හැම දෙයකම සොලියුෂන්ස් කියන්නේ. දැන් Yesaya 11:1 සිට 2 දක්වා කියනවා. සිංහලෙන් කියවන Yesaya chapters 11:1 okay කියනවා තවද යේසුස් වහන්සේ කඳින් අංකුරයක් නියම නික්මෙන්නේය. ඔහුගේ මුල්වලින් පැලයක් පල දරන්නේ. ඒ කාය කතාවද? යේසුස් වහන්සේ ගැන. right? ඊට පස්සේ කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥාව නුවණේ ආත්මයද මන්ත්‍රණය හා බලයේ ආත්මයද දැනගැන්මේ හා ස්වාමින් වහන්සේ කෙරේ බයවීමේ ආත්මයද උන්වහන්සේ කෙරේ පිහිටින්නේ. දැන් අපි බලනවා එලිදරව් පුතේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ 7 විදියකට එනවා කියලා. The seven spirits of God කියලා තියෙනවා. ඒ මොකද යේසුස් වහන්සේගේ
නම්බර් 7 තමයි හැම එකම කම්ප්ලීට්. දැන් මේකෙන් පෙන්වන්නේ මොනවද? යේසුස් වහන්සේට සුද්ධාත්මයන් වහන්සේ සම්පූර්ණව තිබුණයි කියලා. සම්පූර්ණම පිරිසි කියන්නේ pure spirit was in Christ. අන්තිම සුද්ධාත්මයන් වහන්සේ කිසිම පැලලක් නැතුව ස්පොට් එකක් නැතුව සම්පූර්ණ පිරිසිදු වූ යේසුස් ක්‍රිස්තුස් සුද්ධාත්මයන් තිබුණා කියලා. එතකොට එළිදරව් පොතේ 19:13 කියනවා his name is word of God. යේසුස් වහන්සේගේ නම තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියන එකයි. ඉතින් එතකොට සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේගේ වචනයත් සම්පූර්ණයෙන්ම තිබුණ එක්කෙනා තමයි යේසුස් වහන්සේ. දැන් ඒ යේසුස් වහන්සේව තමයි පියාණන් වහන්සේ එවන්නේ විසඳුම හැටියට, අපි ගැලුම්කාරය හැටියට අපිව දෙවියන් වහන්සේ තුට ආකර්ෂණය කරගන්න. තේරුණාද කියන්නේ? මං කියන්නේ අද ඩිස්කෂන් ටයිම් එකේ ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මං ඉදිරියට යන්න ඉස්සෙල්ලා නදීර ඔක්කොම ළම අන්මියුට් කරලා තියන්න. නදීර ඔක්කොම ළම අන්මියුටබල් ප්ලේස් එකක තියන්න. right? Okay. ඊට පස්සේ chart එකට යන්න. ඒ chart එක තියන්න මගේ ෆිකරේ ඕනේ chart එක තියන්න දිගටම. right? දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මේක ගැන? පළවෙනි තමයි පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, සුද්ධාත්ම වහන්සේ මැවිල්ලට ප්‍රථමයෙන් තීරණය කරගත්තා යේසුස් වහන්සේ තමයි මනුෂ්‍යව නැවතත් දෙවියන් වහන්සේ වෙතට ආකර්ෂණය කරන්නේ. ඒ අවශ්‍යතාවයේ ඉෂ්ට කිරීමට සුද්ධ ආත්මය සහ සුද්ධ වචනය අවශ්‍යයි. ඒ සුද්ධ ආත්මය සහ සුද්ධ වචනය යේසුස් වහන්සේ තුළ සම්පූර්ණයෙන්ම තිබුණා. හිටිය එකම සුදුසු තමයි යේසුස් වහන්සේ. ඒ නිසා මේ ඊට පස්සේ යේසුස් වහන්සේ God කියනවා මේකට විසඳුම ස්ටේජස් 7කින්. ස්ටේජස් 7කින් ඒ විසඳුම කියනවා. දැන් මේ ගිර ස්ටේජස් 7 විසඳුමට අපි කියනවා ෆෙස්ටිවල්ස් කියලා. මේ ෆෙස්ටිවල්ස් වලට තේරුම් තියෙනවා. අර ස්පිරිට් එකට තේරුම් තියෙනවා වගේ ෆෙස්ටිවල්ස් වලට තේරුම් තියෙනවා. දැන් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් යන්නේ මේ ෆෙස්ටිවල් කියන්නේ මොනවද කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? ඊට අපි ෆෙස්ටිවල් මොනවද කියලා බලමු. Anyone for a question? The question time නේ මම ඉවර කරන්න ඕනේ. right. අපි තුමු question එකක් නැහැ කියලා. ලැජ්ජ වෙන්න එපා හොඳ. ලැජ්ජ වෙන්න එපා. මම ඉස්සරහ පිටින් නෑ ලැජ්ජ වෙන්න. ලැජ්ජ වෙන්න අහන්න. කි ෆෙස්ටිවල් 7ක් දුන්නා. ඒ කියන්නේ ස්ටේජස් 7කින්. දැන් සමහර කෙනෙක් උපදිච්ච දවස තියෙනවා, ඊට පස්සේ පළවෙනි ඉස්කෝලේ ගිය දවස තියෙනවා, ඊට පස්සේ පළවෙනි ජොබ් එකකට කරපු දවස තියෙනවා, ඊට පස්සේ විවාහ වෙච්ච දවස තියෙනවා. අද ඒ විදිහට ස්ටේජස් වලින් තමයි සම්පූර්ණ මැචුරිටි එකට එන්නේ. ඒ වගේම නුවන්සේගේ සම්පූර්ණ can Jacob then this is mine as well. Festivals 7ක් තියෙනවා. දැන් මේ 7 දිහා බලපුවම පළවෙනි ෆෙස්ටිවල් එකට කියනවා Passover කියලා. පාස්කෝ කියනවා. මම හීබ්‍රු වචන ඒවා මුකුත් ගැඹුරු ඒවා මුකුත් ගෙනාවේ නැහැ. මම පුළුවන් තරම් උඩින් ගෙනාවේ ඒ විතරක් නෙමෙයි. මම පුළුවන් තරම් අලුත් ජීවිතේ පද පාවිච්චි කළා. නැත්නම් ඔයගොල්ලෝ කියයි සමහර නෑ ඔයගොල්ලෝ ඕක කියන සමහර කෙනෙක්ට ආයක පරණ ජීවිතේ නෙවෙයි කියලා. අපි පරණ ජීවිතේ ඉන්නේ 110 විතරයි. අනිත් ඒවට පරණ ජීවිතේ නෑ කියනවා. නෑ. පරණ ජීවිතේම අලුත් ජීවිතේ කියලා නෑ. යේසුස් වහන්සේ කියනකොට මිනිස්සු රොටි බබන නෙවෙයි දෙවියන් වහන්සේ සියලු වචන වලින් කියනකොට වහන්සේ කිව්වේ උපත්ති පොතේ සිට එළිදරව් දක්වා. යේසුස් වහන්සේ කියනකොට නුඹලා මාව තේරුම් ගත්තේ නැත්තේ අනාගත වාක්‍ය කියලා ඊට පස්සේ කිව්වා මෝසෙස් කියන්නේ මොනවද? උපත්ති පොතේ සිට ඒ දක්වා කියන එක. දැන් පළවෙනි එක තමයි පාසෝවර්. දැන් මේක වෙන්නේ ස්පෙસિෆික් හරියට එක දවසකට එක වෙන්න තමයි මට දවස දාන්න අමතක වුණා. හරියට දවසක අවුරුදු එකම දවසක වෙන්නේ. ඒක කියන්නේ යේසුස් වහන්සේගේ මරණය ගැන. මම මේක ඉස්සරහට ටච් කරා. ඊට පස්සේ තියෙනවා මුහුන් නොදෙමු රොටි මංගල්‍ය. ඒකෙන් පෙන්වන්නේ මොනවද? යේසුස් වහන්සේව සොහොන්ගත කිරීම. පළවෙනි කොරින්ති 5:6 දක්වා. ඊට පස්සේ කියනවා පළමු ඵල. ඒ තමයි යේසුස් වහන්සේගේ නැවත නැගිටීම. ඒකට කියනවා පළවෙනි කොරින්ති 15:20. මේ ඔක්කොම එක එකට ආවේ. ඊට පස්සේ සුමාන 7ක් තිබුණා. මතකද 7? සුමානයකට දවස් 7යි. දවස් 7කට පස්සේ ආවා දෙවියන් පියාණන් වහන්සේ පොරොන්දු වුණු ආකාරයට පෙන්තිකොස්ත සභාව.
ඊට පස්සේ silent. Right? ඊට පස්සේ ඊළඟ එන මේ ෆෙස්ටිවල් එකට කියනවා Feast of Trumpets. මේ හැම ෆීස්ට් එකකටම ට්‍රම්පට්ස් ගහනවා. නමුත් මේ ෆීස්ට් එකට හරියට ට්‍රම්පට්ස් ගහනවා. එක විදිහට ට්‍රම්පට්ස් ගහනවා. ඒකින්ද ඒකට නම දාලා තියෙන්නේ Feast of Trumpets කියලා. ඒ කියන්නේ මොනවද? ස්වභාව උසවා ගැනීම. දැන් මේ ස්වභාව කියන්නේ යේසුස් වහන්සේව ගැලුම්කාරයා සහ පියාණන් වහන්සේ හැටියට පිළිගත්ත යුදෙවරු සහ අන්‍ය ජාති සියලු දෙනා ස්වභාව කියපම යුදෙවරු සහ අපි. right? ඒකෙදි ඒ රැප්චර් එක පළවෙනි තෙසලොනි 4:15-17 පළවෙනි කොරින්තේ 15:2. ඊට පස්සේ එනවා atonement. I don't know what to say that in Sinhalese. මේ ඒක තමයි යේසුස් වහන්සේ එනවා විශාල මොකද සෙනග ඔක්කොම යුදෙව් දේශයට විරුද්ධව නැගී සිටින්න යනවා. ඒ කාලේදී අන්ත ක්‍රිස්තු ඇවිල්ලා අවුරුදු මතකද අවුරුදු 3 අපි ඒව ගෙන ගත්තා. එලිදරවපද කියනකොට. ඒතර යේසුස් වහන්සේ එනවා අන්තිම සටන කරන්න මේ ලෝකෙත් එක්ක. atonement. ඒකට කියනවා ජෝල් 3:2 එලිතරව 16. අන්තිමටක තියෙනවා ටැබර්නකල් මණ්ඩපේ මංගල්‍යේ ටැබර්නකල් එක. ඒ මොකද ඒකෙදි තමයි එක දවසක් තියෙන්නේ. එක දවසක් අවුරුදු 1000කට සමානයි. එක අවුරුදු 1000ක් මේක කියන්නේ මිලේනියම් රූල් එක. එලිතරව විශ්ස. දැන් මේක අද වෙනකන් යුදෙව්වරු පිළිපදිනවා. ඒගොල්ලෝ ගිල බැලුවොත් එම ඒගොල්ලෝ පාසෝ කරනකොට අපිට පේනවා යේසුස් වහන්සේ කැපිලා පේනවා. ඒගොල්ලෝගේ මේ පෙන්ටිකොස්ටේ ගැන කතා කරනකොට මේ කියවලා බලන්න අපිට කැපිලා පේනවා සුද්ධාත්ම වහන්සේ එන එක ගැන. අපි ට්‍රම්පට්ස් ගැන කියලා බලනකොට අපිට කැපිලා පේනවා මේ සභාව උසව ගැනීම කියලා. මම කියවලා තියෙනවා ඔය ගැන පොත්. නමුත් ඒගොල්ලන්ට දැනුම තියෙනවා එළිදරව්ව නැහැ. අපිට එළිදරව්වත් නැහැ දැනුමත් නැහැ. right? එළිදරව්වත් නැහැ දැනුමත් නැහැ. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ? දැන් ඊට පස්සේ යේසුස් වහන්සේ God මොනවද කිව්වේ? God කිව්වා දැන් මම හරි හැපි. හරිම සන්තෝෂයි. මම යක්ෂයාව සම්පූර්ණව පරාජය කරන්න විතරක් නෙමෙයි. මට නැති වුණා වූ ඒ සෙනග මනුෂ්‍යාව මම ඔවුන්ග මාතුලට කිට්ටු කරගත්තා. ආදම්මයි ඒවයි කිට්ටු කළාට වැඩිය. යක්ෂයාට ලොකු පරාජයක් වුණේ. ඒ සන්තෝෂයේ වැඩිකමට දෙවියන් වහන්සේ කියලා කිව්වා එන්න මායික පාටි දාන්න කියලා. ඔය පාටි දාන එක කොහෙද පටන් ගත්තේ? අපි ගෝඩ් ගාව. අපි මොනවද කිව්වේ? නෑ. අපි එන්නේ නෑ වැගි පාටියකට. අපි වැගි පාටිය ගණන් ගන්නෙ නෑ. හැබැයි අපිම අපේ පාටි දානවා වැව සෙලිබ්‍රේට් කරන්න. අපිම අපේ පාටි දානවා වැව සෙලිබ්‍රේට් කරන්න කියලා. ඊට පස්සේ අපි දාගත්තා දැන් අර chart එකේ තියන්න නදීර. මේ නදීර chart එකේ තියන්න අපි අපේම පාටි දාගත්තා. දාගෙන කිව්වා අපි යේසුස් වහන්සේගේ උපන්දිනේ ගමු. ඊට පස්සේ කිව්වා අපි මහසිකුරාදා ගමු. ඊට පස්සේ අපි ගමු ඊස්ටර් ගමු. දැන් මේ තුනම විශේෂයෙන්ම මේ තුනම අපි කරන හැටියට මේ තුනම බයිබලෙ සඳහන් කරලා නැහැ. මම කියන්නේ පුළුවන් නෑ මහසිකුරාදා බයිබලෙ තියෙනවා කියලා. පාසෝ බයිබලෙ තියෙනවා කියලා. අපි දැන් ඉක්මනට බලමු. බලමු පළවෙනි එක යේසුස් වහන්සේගේ බර්ත්ඩේ එක ඉස්සලා බලමු. මම මේ ආදරයෙන් කියන්නේ මොකද දන්නවද? මම කිව්වා මේ අන්තිම මන්සන්තියේදී එදා ඇනනාස් වයිසපරාවයි විනිශ්චය කළා විදිහට තමයි දෙවියන් වහන්සේ අපි විනිශ්චය කරන්නේ. අර මේ ඊජිප්ත් රටින් ආපු අය මග යනකම් හොඳයි. අර යෝර්දාන් ගඟේ ඇවිල්ලා එළියට යන්න ගියාම උන්වහන්සේගේ වචනේ අනුව මේගොල්ලෝ මේ පිළිපැද්ද නැති හින්දා ඒගොල්ලන්ව left behind. වැදන්නොද මොකක් කොච්චර දවස්වලට මට රැට නිින්ද යන්නේ නැහැ කියලා. මම දැන් කල්පනා කරනවා කියනවා අපි බර්ත්ඩේ එකක් කියලා. ඉතින් කියලා බයිබලෙ පෙළවන බර්ත්ඩේ එක නෑ මොනවද කරන්නේ? අපි දවසක් තෝරගන්නවා. ඒ දවස කවුද අපිට දෙන්නේ? ඒ දවසේදී තමයි බැබිලෝනි ගෝඩ්ස්ලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන දවස 25 December. මොකද යේසුස් වහන්සේ පුදුනේ සෙප්තැම්බර් නැත්නම් ඔක්තෝබර්.
ඒ දවස්වල තමයි අපි ඒ දවස් ඉල්ලගත්තා. ඊට පස්සේ දැන් මේක කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ? පාසෝවර් නම් සෙලිබ්‍රේට් කරන විදිහ අපිට බයිබලෙ පෙන්නලා තියෙනවා. මේක කොහොමද සෙලිබ්‍රේට් කරන්නේ? අපි ඒක සෙලිබ්‍රේට් කරන විදිහ දන්නේ නැහැ. අපි දාම නත්තල් ගහක්. ජෙරමාය 10 කියලා බලන්න. මේ විදිහේ චාරිත්‍ර තිබුණා ජෙරමාය කාලෙදී. ජෙරමායකට විරුද්ධව කතා කළා. අපි දාමු නත්තල් සිය කෙනෙක්. කවුද නත්තල් සිය කියන්නේ? අපි පළමු වතාවට ළමයින්ට බොරු උගන්වන්නේ කවුදද? නත්තල් දවසේ. මට මතකයි මම සමහර ළමයින්ට කියලා කිව්වම මේ පුතා ඔය මේ නත්තල් සිය කෙනෙක් නේ බොරු කියවම දෙමෝපියන්ට ආරංචි වුණාම මම බැනුම් අහලා තියෙනවා. පළවෙනි වතාවට දෙමෝපියෝ ළමයින්ට හරි දේ උගන්වපුවම කේන්ති යන පළවෙනි වතාව තමයි අලුත් මේ ක්‍රිස්තියානි දවසේ. යේසුස් වහන්සේගේ පන් දවසේ. ඒකේ නම සැන්ටා SANTA. ඔය එන්න එක අනිත් පැතර ගහන සේටන්. අපි ඒක මට මතකයි මම ඇත්තටම මේ අවංකව දේවල් කියන්නේ. මට මතකයි තරුණ ළමයි කෙටි ඉස්කෝලේ යන කාලේ ළමයි කෙටි. මට නත්තල් ආපුව ලැජ්ජයි. මොකද මගේ හිටියා මේ මම ගියේ කේරි කොලෙජ් එකට. ලොකු ඉස්කෝලයක් නෙමෙයි. ඒක හිටියා මුස්ලිම් කොල්ලෝයි ඒක වැඩිපුර හිටියා අනිත් අය කියලා. මම කියන මොනවද මේ ඔය උගලන්ගේ මේ ගෝඩ්ගේ බර්ත්ඩේ එක දවසේ උගල ගහනවනේ කුණු වෙන්න. උගල පල්ලිය මංගල දවසේ කුණු වෙන්න ගහනවනේ. අපේ වෙසක් දවසට අපි බලන්න ඕනේ. අපි රමඩාන් වලට අපි මේ මොස්ක් එකට යන හැටි බලන්න ඕනේ. ඔයාලා උනා මේ කරන්නේ කියලා අහනවා. ඇයි අපි දෙවියන් වහන්සේ දුන්න දේ ගත්තේ නෑ. උන්වහන්සේට අපහාස වෙන දෙයක් කළා. මාසිකුරාද ගන්න. මාසිකුරාද යේසුස් වහන්සේ මරුනේ නෑ. මේ වලට කියනවා appointed times කියලා. මගේ දුව වෙඩින් එක තිබුණේ මාර්තු මාසේ 2013 මං ඉන්විටේෂන් දෙනකොට කිව්වා church service එක at 10 o'clock in the morning at such a place. මාර්තු මාසේ 16 දේ 10ට මේ සභාවේ තියෙන්නේ කියලා මේ church එකේ තියෙන්නේ කියලා. ඊට පස්සේ රිසෙප්ෂන් එක තිබුණා about 5:30. ඒකට කියලා රිසෙප්ෂන් එක තියෙන්නේ 5:30 මේ ස්ථානයේ කියලා. උගලන්ට කැමති වෙලාවට එන්න පුළුවන්ද මගේ ඩෝටර්ගේ රිසෙප්ෂන් එකට? ඔයාලට කැමති වෙලාවට එන්න පුළුවන්ද මේ ඩෝටර්ගේ වෙඩින් එකට? නෑ, no festivals. මේ God celebrate කරන දේවල්. අපි ඒක උන්වහන්සේට ගරු කරන්න ඕනේ. දැන් ගරු කරන්න ඕනේ. Please මායක තරහ වෙන්න එපා. මම ආදරෙන් කියන්නේ. වෙයි හිතුවද මම මේ කියන එක ලේසි කියලා? නෑ. කියන එක ලේසි නෑ. මට ඕනේ මාතන ඔයයි මමයි දෙන්න අපි ඔක්කොම මේකට ස්වර්ග රාජ්‍ය දෙන්න. ඔයයි මමයි අපි ඇසරීමෙන් අපි දෙවියන් වහන්සේගේ මූණට ප්‍රීතියක් එකට ගේන එකයි මගේ ආසාව. එහෙනම් අපි හිතමු යේසුස් වහන්සේ මැරුණේ සිකුරාදා කියලා. දවස් 3ක් ජෝනා මහලුවාගේ ඇඟ ඇතුලේ මැරලා හිටියා වාගේ. එහෙනම් ජෝනා මැරුණා මහලුවාගේ ඇඟ ඇතුලේ. කොහොමද ජෝනා මැරෙන කතා කරේ? කොහොමද මේ ලාසරුස්ගේ පෝසත් මිනිස්සේ කතා කරේ? හොඳට කතා කරනවා. බය වෙන්න එපා. ස්වර්ග රාජ්‍යය ගියත් නරක රාජ්‍යය ගියත් නරක ආදියට ගියත් ඔයගොල්ලෝ කතා කරනවා. අපි ඔක්කොම මේ ලෝකෙන් ගියන් පස්සේ අපි මාංශය තමයි නැති උනේ. දැන් සිකුරාදා රෑ, සෙනසුරාදා රෑ, ඉරිදා රෑ සෞදන යන කිරින්න ඕනේ. එහෙම නැත්නම් අඟහරුවාදනේ. අපිට මෙච්චර මොලේ නැද්ද? අපි කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සත්‍ය තුලට එන්න ඕනේ. ඔබ වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ සත්‍යය ආපු තැන ලෝකයට ආලෝකය ගේනවා. වහන්සේගේ සුද්ධවන්තකමයි සත්‍යය ලෝකයට ආපුවම අපිට පුළුවන් මේ ලෝකේ විසඳුම් වෙන්න. වහන්සේගේ සුද්ධකමයි වචනයයි ආපුවම අපි යේසුස් වහන්සේට සමග එකඟ වෙනවා. equally yoked. marriage එකේදී wedding එකේදී කියනවා you must be equally yoked කියලා. අපි ස්ථානෙට එනවා උන්වහන්සේගේ මනමාලයක් වීමේ සූදානම් වෙන පිණිස. right? okay මම දැන් මෙතන නවත්තනවා. right?